And now, live at 8. අයිබෝවන් වෙලාව රාත්‍රියටයි සුපුරුදු පරිදි එක්වන්න අදත් ඇත්ත දැනගන්න. ලංකාවේ අංක එකේ සමබරතොරතුරු ප්‍රකාශය ලයිව් at 8 සමගින්. අද ප්‍රවෘත්ති මැදිරියේ සිට ඔබ හමු වන මම නදීක කරුණානායක. මම ජවිකා ගුණසේකර. සුපුරුදු පරිදි මුල්ම අවධානය සිරස්තල. මාලිගාවත්තේ ආධාර බෙදීමකදී ඇති වූ තෙරපීමකින් තිදෙනෙකු මරුට 12 දෙනෙකු රෝහලේ සිව් දෙනෙකුට බරපතලයි. පණ්ඩහසේ දීමනාව ලබන මාසය සඳහා ගෙවීම අත්හිටුවයි. මැතිවරණ කොමිසමේ නියෝගයට ගරු කරමින් ජුනි මාසයේදී පණ්ඩායේ දීමනාව ගෙවීමට නොහැකි වන තත්ත්වයක් උද්ගත වෙලා තියෙන. හෝමාගමට ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයක් ඉදිකිරීමේ යෝජනාව අගමැති අනින් නවතී. බෝඩ් එක වැඩිපුර සල්ලි තියෙනවා නම් අනිත් ක්‍රීඩාවලට යොදවන්න පුළුවන් නම් ඒක ලොකු සේවයක් වෙනවා. දිවි නසා ගැනීමට ගිය තරුණිය බේරාගත් OIC-ගේ වික්‍රමය. ඊයේ දිනය තුළ පමණක් ලෝපුරා රටවලින් කොරෝනා ආසාදිතයින් ලක්ෂයක් වාර්තා වෙයි. මාලිගාවත්ත ජුම්මා මස්ජිද් මාර්ගයේ නිවසක් අසල අද දහවල් පැවති මුල්‍යාධාර බෙදාදීමක් අතරතුර ඇති වූ තෙරපීමකින් කාන්තාවන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා. අනතුරින් තවත් පුද්ගලයින් 8 දෙනෙකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති අතර ඉන් සිව් දෙනෙකුගේ තත්ත්වය බරපතල බවයි රෝහල් බලධාරීන් සනාථ කළේ. මෙම සිද්ධිය වාර්තා වූයේ COVID-19 වෛරසය රට තුළ ව්‍යාප්ත වීම වැළැක්වීමට නිසි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කිරීමට රජයෙන් උපදෙස් ලබා දී තිබූ පසුබිමකයි. මාලිගාවත්ත ජුම්මා මස්ජිද් පාරේ පදිංචි කෝටිපති ව්‍යාපාරිකයෙකු අද ප්‍රදේශයේ දුගී ජනතාවට මුදල් ආධාර බෙදාදීමක් සංවිධානය කර තිබුණා. ඒ රාමසාන් සමයේ පිළිවෙත් අනුගමනය කිරීම සඳහායි. ආධාර ගැනීමට 300ක පමණ පිරිසක් ගේට්ටුව අසල පොරකා ඇති අතර එහිදී පිරිසක් ඇද වැටි අන් අයට පෑගී තිබුණා. ඒගොල්ලෝ බිස්නස් කරා ඒගොල්ලෝ මේ නොම්බි වලට මිනිසුන්ට ආධාර දෙනවා. ආධාර දෙන්න කිව්ව වෙලේ සෙනඟ පිරලා මේවා වල දෙයින්ද සෙනඟ තිබුණේ. ළඟ ඉන්න මිනිස්සු නෙමෙයි පොඩ්ඩක් ආවේ මේ අපතේ මිනිස්සු තමයි ආවේ. Excuse me. Wait. Vanga. Maගේ මාමගේ පුතා මේගේ. අයිති එක්කන. අයිතියකාරය හරි හොඳ මිනිස්සු. මේ හරියට දේශීය වයිසිවද? ඔව් ඔයාලට කිසි මිනිහ මොහොම කිරීමක් කරේද? කරේ නැහැ. මේ වගේ වෙත සල්ලි බෙදිල්ලක් තියනවා සිද්ධ කිව්වේ නැහැ. දැන් කියන විදිහට 300 කට බෙදලා ඔය ඔක්කොම රෂ් එක විදිහට 300ක. ඒක වෙන්නේ නැහැ. ඒ 300 වලට මේක ඉන්න පුළුවන්. මෙන්න මේ හරියදී රත්නත් තමයි. දැන් මේ විදුලිද වෙලා තියෙන්නේ? ඔව්. දැන් වෙලා තියෙන නිසා සල්ලි අරගෙන ආයෙ යන්න දෙන්නේ නැහැලු. සල්ලි ටික අරගෙන පැත්තකින් ඉන්න කියනවා. ඇයි? එකම මිනිහා දෙපාරක් සල්ලි ගන්න වෙනවනේ. මේ මැදිලා තියෙන මෙතන. කියන්නේ මේ තව ඇතුළට ගන්න දෙනවා. මම හන්ද මෙතනින් එවිලි කරලා මේගොල්ලෝ පොරකාගෙන ඉඳන් ඇතුළට යන්න යනවා. යද්දි මෙතන තමයි වැටෙන්නේ. අර වයසක කාන්තාව තමයි වැටලා තියෙන්නේ. වයස කීයද මරලාද? අවුරුදු 70කට වැඩි ඉඳලා. තව 4 දෙනෙක් තුවාලයි. 8ක් තුවාලයි. පුද්ගලයන් විශාල ප්‍රමාණයක් එක් රැස් වී තෙරපීමක් ඇතිවීම නිසා කාන්තාවන් තිදෙනෙක් ජීවිතක්ෂයට පත් වුණා. ඒ වගේම තවත් බොහෝ පිරිසක් රෝහල්ගත කර තිබෙන බව තමයි අපට දැනගන්න ලැබුණේ. අපිට දන්නේ 11යි. ඇයිද මෙහෙම ගිහිල්ලා තියෙන පොර කන්න? මේ දන්නේ ඒ කෙනෙක් කිව්වා අන්තියට යනවා කියලා ගියා. අපිට දැනවද මොනවට ගියේ කියලා. මේම දෙන්න ඕනද මිනිස්සු? හොඳට දෙන්න ඕනේ. මේම දෙන්න ඕනද? එයාට මොනවාරි නඩු එක දාන්න ඕනේ. නැත්නම් හරියන්නේ නැහැ.
සිද්ධියෙන් මියගිය කාන්තාවකගේ ඥාතීන් අදාළ සිද්ධිය සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළා. උණ කියලා දන්න අර සල්ලි වාර දෙන්න කියලා ගිහලා තියෙන. කට්ටිය එකතු කරලා පාය කියලා මැල්ල තියෙන. ඔයාගේ කවුද නැති ඉන? අපි අක්කා. සෙනග පිරීලා. අපි ගියෙත් නේනේ බලන්ඩාරි. සෙනග තමයි පිරේවේ ඒගොල්ලන්. පිරලා එක පාටම හැරිච්ච ගම මිනිස්සුන්ට පයින් යන්න බෑ. තල්ලු කරගෙන තමයි ගියේ. ඒක තමයි උනේ මෙතන. COVID-19 වෛරසය රට තුළ ව්‍යාප්තවීම වැළැක්වීමට නිසි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කිරීමට රජයෙන් උපදෙස් ලබා දී තිබූ පසුබිමක මෙවන් තත්ත්වයක් ඇතිවීමට හේතුව කුමක්ද? මෙම ස්ථානයේ මේ විදිහේ ජනතාව ඒකරාශී වීමක් හෝ මුදල් බෙදා දීමක් වෙන බවට මාලිගාවත්ත පොලිස් ස්ථානයේ කිසිම දැනුම් දීමක් කරලා නැහැ. ඒ අනුව පොලිසිය වහාම ක්‍රියාත්මක වෙලා මේ මුදල් රැගෙන ආපු ඒ ව්‍යාපාරිකයා ඇතුළු 6 දෙනෙක් පොලිසිය විසින් අත්අඩංගුවට අරන් තිනවා මේ වෙද්දී නිරෝධායන පන්තියටත් ඒ අයට විරුද්ධව දන් සංග්‍රහය අනිකුත් වැරදි සම්බන්ධව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරනවා. අතරමැදියන් ඉවත්කොට ඖෂධ සැපයුම් ක්‍රියාවලිය විධිමත් කරන්නයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් ලබා දී තිබෙනවා. අදාළ නිලධාරීන්ට ජනාධිපතිවරයා මෙසේ උපදෙස් ලබා දී ඇත්තේ අද ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද ජනාධිපති කාර්යාලයේදී රාජ්‍ය ඖෂධ සංස්ථා දෙකෙහි සභාපතිවරු සමග ඖෂධ නිෂ්පාදනය ආනයනය සහ බෙදා හැරීම පිළිබඳව සාකච්ඡාවක නිරත වුණා. රට තුළ ඖෂධ සැපයුම් සකස් වී ඇත්තේ කෙසේදැයි ජනාධිපතිවරයා කළ විමසුමට පිළිතුරු දුන් රාජ්‍ය ඖෂධ සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා ප්‍රකාශ කළේ ඖෂධ සැපයුම් ක්‍රම 3කට අනුව සිදුවන බවයි. ඒ රාජ්‍යංශයේ නිෂ්පාදන, පෞද්ගලිකංශයේ නිෂ්පාදන සහ දෙයංශයෙන්ම සිදු කරන ආනයන වශයෙන් බවයි. රට තුළ ඖෂධ වර්ග 750ක් පමණ භාවිත වන බවත් ආනයනයේදී ප්‍රසම්පාදන ක්‍රියාවලියට මාස කිහිපයක් ගතවන බැවින් ඇතැම් විට හිඟයක් ඇතිවන බවයි සභාපතිවරයා මෙහිදී ප්‍රකාශ කර ඇත්තේ. ඖෂධ සැපයුමේ කිසිදු හිඟයකට ඉඩ නොතබන්නයි උපදෙස් දුන් ජනාධිපතිවරයා කලින් වසරේ ඉල්ලුම් රටාව අධ්‍යයනය කොට ඊළඟ වසරේ ඖෂධ අවශ්‍යතාව තීරණය කළ යුතු බව ප්‍රකාශ කර තිබෙනවා. අපරමැදියන් කිහිප දෙනෙකුගේ ලාභය නොව ජනතාවගේ පාර්ශවයෙන් බලා ඖෂධ නිෂ්පාදනය සහ සැපයුම විධිමත් කළ යුතු බවත් ජනාධිපතිතුමා එහිදී වැඩිදුරටත් පවසා තිබෙනවා. ඖෂධ ආනයනය සහ සැපයුම සඳහා සරල ක්‍රමයක් සකස් කිරීම ප්‍රමුඛ අවශ්‍යතාවක් බවත් සියලු ඖෂධ ඉහළ ප්‍රමිතියෙන් තිබිය යුතු බවද අවධාරණය කළ ජනාධිපතිතුමා ගුණාත්මක බවින් බාල ඖෂධ නිෂ්පාදනයට හෝ ආනයනයට හෝ ඉඩ නොතබන ලෙසද උපදෙස් ලබා දී තිබෙනවා. හිඟයක් ඇතිවීම වළක්වනු පිණිස ආරක්ෂිත තොග පවත්වා ගැනීමේ අවශ්‍යතාව අවධාරණය කළ ජනාධිපතිතුමා ඖෂධ කල් ඉකුත් වීමේ දින ගණනය කොට ඇනවුම් කළ යුතු බවද මෙහිදී පෙන්වා දුන්නා. රෝහල්වලට අවශ්‍ය ඖෂධ වර්ග 80ක් තම ආයතනය නිෂ්පාදනය කරන බව සඳහන් කළ රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ සභාපති වෛද්‍ය උත්පල ඉන්ද්‍රවංශ මහතා සේලයින් ඇතුළු තවත් බොහෝ වෛද්‍ය සැපයුම් දේශීයව නිෂ්පාදනය කිරීමට සැලසුම් කර ඇති බවත් ප්‍රකාශ කළා. එමගින් වසරකට රුපියල් කෝටි 130ක් පමණ ඉතිරි කර ගැනීමට හැකිවෙතැයිද සභාපතිවරයා මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා. සේවක අර්ථසාධක අරමුදල සහ සමෘද්ධි ව්‍යාපාරයේ සතු මුදල් ඖෂධ නිෂ්පාදන කර්මාන්තයෙහි ආයෝජනය කිරීමේ ඉඩකඩද සාකච්ඡාවේදී විමර්ශනයට ලක්ව තිබෙනවා. එවැනි ක්‍රමයක් සකස් කළහොත් මෙම අරමුදල් දෙකට ස්ථිර ආදායමක් විවෘත වනු ඇති බවයි ජනාධිපතිතුමා පෙන්වා දුන්නේ. මේ අතර ඉටුකම COVID-19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ ශේෂය අද වන විට රුපියල් මිලියන 1136ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ පෞද්ගලික සමාගමක් අද ලබා දුන් රුපියල් මිලියනයක පරිත්‍යාගයත් සමගයි. ඊට අදාළ චෙක්පත අග්‍රාමාත්‍යවරයා විසින් ජනාධිපති කාර්යාලයේදී ජනාධිපතිවරයාට ලබා දුන්නා. මේ අතර තවත් ආයතන ගණනාවකින් අද COVID-19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලට ආධාර මුදල් ලැබී තිබුණා. හෝමාගම දියගම ඉදිකිරීමට නියමිතව තිබූ මෙරට විශාලතම ක්‍රිකට් ක්‍රීඩාංගන ව්‍යාපෘතිය අත්හිටුවීමට අග්‍රාමාත්‍යවරයා තීරණය කළ බව අග්‍රාමාත්‍ය කාර්යාලය අද නිවේදනය කළා. මෙරට ක්‍රිකට් බලධාරීන් සහ ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩකයන් සමග සිදු කළ සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ගත් බව එම නිවේදනයේ දැක්වෙනවා. මෙරට දැඩි ආන්දෝලනයකට ලක් වූ හෝමාගම දියගම ප්‍රදේශයේ අති විශාල මුදලක් වැය කරමින් ඉදිකිරීමට නියමිත මෙරට විශාලතම ක්‍රිකට් ක්‍රීඩාංගන ව්‍යාපෘතිය සම්බන්ධයෙන් සහ ක්‍රීඩා ක්ෂේත්‍රයේ පවතින අනෙකුත් ගැටලු සම්බන්ධයෙන් අද අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක් පැවැත්වුණා. ඊට ක්‍රීඩා අමාත්‍යවරයා ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපතිවරයා ඇතුළු නිලධාරීන් ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩකයන් වන රොෂාන් මහනාම, සනත් ජයසූරිය, කුමාර් සංගක්කාර, මහේල ජයවර්ධන, ලසිත් මාලිංග සහ තවත් පිරිසක් එක්ව සිටියා.
එහිදී ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩකයන් අග්‍රාමාත්‍යවරයාට පෙන්වා දුන්නේ ඉදිකිරීමට නියමිත ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයට වැය කරන මුදල පාසල් ක්‍රිකට් ක්‍රීඩාවේ සංවර්ධනය සඳහා යෙදවීම ඉතා යෝග්‍ය බවයි. මධ්‍යම පළාතේ පාසල් 50ක් තියෙනවා ක්‍රිකට් සෙල්ලම් කරන. ඒගොල්ලන්ට තියෙන්නේ තනතිලි 1 තියෙන්නේ 4. බස්නාහිර පළාත ගත්තොත් පාසල් 169ක් තියෙනවා. ඒකෙන් තනතිලි 1 තියෙන්නේ පාසල් 18යි. වයඹ පළාත ගත්තොත් අපි සෑහෙන ක්‍රීඩකයෝ බිහි කරලා තියෙන පළාත. පාසල් 41ක් තියෙනවා තනතිරු 3යි තියෙන්නේ. උතුරු පළාත ගත්තොත් පාසල් 26ක් සෙල්ලම් කරනවා 1 තනතිරුවයි තියෙන්නේ. සබරගමු පළාත ගත්තොත් එකම තනතිරුවක් එක්කවත් ග්‍රවුන්ඩ් එකක් නැහැ සබරගමු පළාත. ඉතින් අපි මේ අවුරුදු 15ටම 20ටම අපි පාසල් ක්‍රිකට් ගැන කිසිම අවධානයක් යොමු කරලා නැහැ. වැදගත් වෙන්නේ අපි ක්‍රීඩකයන් බිහි කරන. ඒකට තමයි අපි මුදල් යොදන්න ඕනේ. මහලයි අපි එක්ක අහුවෙලා අපි සැලැස්මක් දුන්න අධ්‍යාපන අමාත්‍යාංශය හරහා ක්‍රිකට් ගොඩනගන්න කොහොමද කියන එක මම හිතනවා පාලක මණ්ඩලයේ පැත්තෙනුත් ක්‍රිකට් ගොඩනගන්න සංවිධානය කරන එක තමයි විය යුත්තේ. අපි මාතර ඉඳලා කොළඹ ඇවිල්ලා මැච් එකක් ගහන්නේ මැටින් එකේ ප්‍රැක්ටිස් කරලා ටර්ෆ් ක්‍රිකට් එක ඇවිල්ලා ගහන්න. අපි ළමයි දන්නේ නැහැ කොහොමද ගහන්නේ කියලාවත්. ඉතින් මම හිතනවා ඒ හැම දෙයක්ම තියෙන වෙලාවක තමයි මම හිතන්නේ මෙවැනි ප්‍රශ්නයක් ආවේ. මොකද ක්‍රිකට් ක්‍රීඩාව අපි එක තැනකට ගෙනල්ලා තියෙනවා. අපි දැන් පල්ලෙහාට වැටිගෙන යන තත්වයකට ඇවිල්ලා තියෙනවා. වැටෙන තැනින් උඩට ගේන්න ඕන නම් අපි ලොකු වගකීමක් තියෙනවා. අපි ඔක්කොම එකතු වෙලා මේ වැඩේ කරන්න ඕන. අනිත් එක දැන් බංග්ලාදේශය ගත්තාම අපිට වඩා විශාල ජනගහනයක් ඉන්නවා. නමුත් අපි ඒ තරම් ක්‍රීඩා පිටි නැහැ. නමුත් ඔවුන්ගේ ක්‍රීඩා කෞශල්‍ය එන්නෙන්නම වැඩි දියුණු වෙලා තියෙනවා. මොකද ඔවුන්ගේ ඒ සැලැස්ම තාමත් හොඳයි. ඕස්ට්‍රේලියාව, එංගලන්තය, ඉන්දියාව ගත්තාම පාලක මණ්ඩලය අයිති කරගන්නේ නැහැ ග්‍රවුන්ඩ් එක. නඩත්තු කරන්නේ වියදම අඩු කරගන්න ඕන හන්ද ඒ සියලුම දේ විමධ්‍යගත කරලා තියෙන්නේ. කෙත්තාරාම ගත්තොත් විශේෂයෙන් ගෘහස්ත ක්‍රීඩාගාරයක් නැහැ. එතන තමයි අපේ ක්‍රිකට් ඇකඩමිය තියෙන්නේ. මේ ජාත්‍යන්තර කණ්ඩායම පුහුණු වෙන ජිම් එක තියෙන්නේ එතන. නමුත් ස්විමින් pool එකක් නැහැ. ඒ වගේම ගෘහස්ත පුහුණු වීම කරන්න වහින කාලේ පහසුකම් නැහැ. පල්ල කැලේ ගත්තාමත් එහෙමයි. ගාල්ල ගත්තාමත් එහෙමයි. අපි හැමතැනම බැලුවාම අගමැතිතුමනි එවැනි විශාල අඩුපාඩුකම් තියෙනවා. මම හිතන්නේ මේ මුදල් ප්‍රමාණය යොදන්න පුළුවන්. ඉතින් අද වෙලා තියෙන්නේ අපි ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් ගැන කතා කරනවා. මොකද ඒක තමයි හයිලයිට් වෙන්නේ. හැබැයි ඒ කට්ටියගේ ඩෙවලොප්මන්ට් ප්ලෑන් එක ගැන කිසි කෙනෙක් සාකච්ඡා කරන්නේ නැහැ. ඉතින් මෙතුමන්ලා කියන කාරණේ සාධාරණත්වයක් තියෙනවා. සම්පූර්ණයෙන් මේ ස්පෝර්ට්ස් ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් කියන එක ඉස්කෝලවල 0. ග්‍රවුන්ඩ් එකේ තනකොළ ගහක්වත් නැති ඉස්කෝල බොහොමයක් තියෙනවා. අපිට නීතියානුකූල අයිතියක් නැහැ පාසලට යන්න. පාසල ඇවිල්ලා අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නීතියානුකූල ඉඩම්. ඒවට යන්න බෑ. එතකොට ඒක නිසා සර් අපි දැන් ඉස්කෝල වලට ආයෝජනය කරන්න ඕනේ යටිතල පහසුකම්. ඒක ඇවිල්ලා රජයේ ප්‍රතිපත්ති තීන්දුවක් අරන් කරන්න ඕන දෙයක්. සියලු අදහස් වලට සවන් දුන් අග්‍රාමාත්‍යවරයා ඉදිකිරීමට නියමිත ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ කටයුතු නවතා දමා සියලු දෙනා සමග එක් වී ක්‍රිකට් ක්‍රීඩාවට ජාතික වැඩපිළිවෙලක් සකස් කිරීමට සහ පාසල් ක්‍රිකට් ක්‍රීඩාවට වැඩි අවධානයක් යොමු කරන ලෙස අදාළ බලධාරීන්ට උපදෙස් ලබා දුන්නා. මහිලගේ යෝජනා ටිකත් අරගෙන සාකච්ඡා කරලා යම් වැඩපිළිවෙලක් හදලා ක්‍රියාත්මක කරන්න සූදානම් වෙන්න කියන ඉල්ලීම තමයි කරන්නේ. මොකද මේකේ පිළි බිදිලා එක අදහස් වලට විතරක් යට වෙන්නේ නැතුව අපි එකතු වෙලා මොකද ඔක්කොටම ඕන ක්‍රීඩාව නගන්න. ඒකින්ද ඒ ක්‍රීඩාව ගොඩනගා ගන්න අපි ගොඩනගලා තියෙනවා, ගොඩ නැගිලා තියෙනවා, රටේ නමක් තියෙනවා, ලෝකේ නමක් තියෙනවා. ඉතින් මේ தත්ත්වය රැකගෙන ඉදිරියට කටයුතු කරන්න සූදානම් වෙන්න. ඒ වගේම ඉල්ලීමක් කරන්න ඕන. මොකද අනිත් ක්‍රීඩා විශේෂයෙන්ම රාග වේවා, හොකි වේවා ඒ අයට ආර්ථික වශයෙන් ශක්තියක් නැහැ. ඉතින් මම හිතනවා බෝඩ් එක වැඩිපුර සල්ලි තියෙනවා නම් අරවටත් අනිත් ක්‍රීඩාවලටත් යොදවන්න පුළුවන් නම් ඒකේ කොටහක් මම හිතන්නේ ඒක ලොකු සේවයක් වෙනවා. මොකද ඉල්ලීමක් ආයෝජනාවක් ගේන්නේ. අම්ෆන් සුලිකුණාටුවේ බලපෑම ශ්‍රී ලංකාවෙන් පහව ගියද ඊයේ සහ අදත් තද වැසි ඇදහැළුණා. මේ අතර පවතින ආපදා තත්ත්වයේ හේතුවෙන් පවුල් 4758කට අයත් පුද්ගලයන් 18430 දෙනෙකු පීඩාවට පත්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කළා. අම්ෆන් සුලිකුණාටුවේ බලපෑමෙන් සබරගමුව මධ්‍යම උතුර දකුණ සහ ඌව යන පළාත්වල දිස්ත්‍රික්ක 10කට බලපෑම් එල්ලව තිබෙනවා. සබරගමුව පළාතේ කෑගල්ල සහ රත්නපුර යන දිස්ත්‍රික්කවල පවුල් 230කට අයත් පුද්ගලයින් 869 දෙනෙකු පීඩාවට පත්ව සිටිනවා. එමෙන්ම මධ්‍යම පළාතේ මහනුවර නුවරඑළිය සහ මාතලේ යන දිස්ත්‍රික්කවලට බලපෑ ආපදා තත්ත්වයෙන් දීපල හා නිවාස රැසකට හානි සිදුව තිබෙනවා. පැවති ජලගැලීම් තත්ත්වය ක්‍රමයෙන් පහව යන බවද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කළා. එමෙන්ම ඌව පළාතේ බදුල්ල සහ මොනරාගල දිස්ත්‍රික්කවලටද දකුණු පළාතේ හම්බන්තොට ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ප්‍රදේශ රැසක සිදු වූ ජලගැලීම් වලින් නිවාස සහ දේපල හානි රැසක් සිදුව තිබුණා.
මේ අතර තිස්ස මහාරාම ලුණුගම්බේර හරහා ඊයේ දින හමා ගිය දැඩි සුළඟකින් කෙසෙල් සහ ගස් ලැබුව ගාවක් විනාශයට පත්ව තිබුණේ මෙලෙසින්. පීදෙන්න කිට්ටු ගස් වැටලා තින 1000කට වැඩිය. ඉස්සෙල්ලා නැහැදු වෙලාවේ කැන් කපනකොට මේ සහරාම් බෝම්බ ගැහුවා. ඊළඟට මේ කැන් ටික හැදෙනකොට මේ කොරෝනා ආවා. කොරෝනා වලින් අපි බේරිලා පොර ටික දාගෙන ඉන්නකොට තමයි මේ දැන් මේ වගේ කැවිලා දැන් කොහොම මොකක්ම නැතිව ජීවත් වෙන්න විදියක් නැතිව. ගස් 2000ක් විතර වැටලා තියෙනවා. ඉතින් අපිට කර කියා ගන්න දෙයක් නැහැ. මේ වෙනකම් මේක බලන්න කිසිම බලධාරියෙක් මේ අපේ යායට ආවේ නැහැ. වවුනියාව පණ්ඩාරිකුලම ප්‍රදේශය හරහා අද උදැස්සන හමා ගිය දැඩි සුළඟකින් වෙළඳසැල් 3ක් මතට ගසක් කඩා වැටි දැඩි අලාපහානි සිදුව තිබෙනවා. වෙළඳසැල් අතර නවතා තිබූ යතුරුපැදි දෙකකටද අලාපහානි සිදු වුණා. පසුගිය දින කිහිපය තුළ වවුනියාව ප්‍රදේශයට ඇදහැළුණු ධාරානිපාත වර්ෂාව සහ තද සුළං හේතුවෙන් නිවාස 14කට අලාපහානි සිදු වී ඇති බවට දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කළා. මේ අතර ගාල්ල දිස්ත්‍රික්කයට ඇදහැළුණු දැඩි වර්ෂාව හේතුවෙන් ඊයේ පස්වරුවේදී හිනිදුම මාගල්ල ප්‍රදේශයේ නිවසක් මතට පස්කන්දක් කඩා වැටීමෙන් නිවසකට දැඩි අලාභහානි සිදු වුණා. පස්කඳු කඩා වැටෙන අවස්ථාවේ නිවසේ පුද්ගලයන් සිව් දෙනෙකු සිට ඇති අතර ඔවුන් නිවසෙන් ඉවතට පැන දිවි බේරාගෙන තිබෙනවා. එමින්ම රත්නපුර දිස්ත්‍රික්කයට බලපෑ ගංවතුර තත්ත්වය මේ වන විට ක්‍රමයෙන් පහව යමින් පවතිනවා. මේ අතර අම්ෆන් සුලිකුණාටුවෙන් දිස්ත්‍රික් 10කට දැඩි බලපෑම් එල්ලව තිබෙනවා. දිස්ත්‍රික් 10කට අයත් පවුල් 4785කට පුද්ගලයන් 18430 දෙනෙකු පීඩාවට පත්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා. මෙම පිරිසෙන් පවුල් 239කට අයත් පුද්ගලයන් 885 දෙනෙකු ආරක්ෂිත ස්ථාන 17ක රඳවා තිබෙනවා. එමින්ම තවත් පවුල් 508කට අයත් පුද්ගලයන් 1942 දෙනෙකු ඔවුන්ගේ ඥාති නිවෙස්වල తాවකාලිකව රැඳී සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ කළමනාකරණ අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා ප්‍රකාශ කළා. මෙම අයහපත් කාලගුණ තත්ත්වයේ හේතුවෙන් නිවාස 11ක් සම්පූර්ණයෙන්ම විනාශයට පත්ව ඇති අතර තවත් නිවාස 1123කට අර්ධ වශයෙන් හානි සිදුව තිබෙනවා. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ අතුල කරුණානායක මහතා ප්‍රකාශ කළේ අම්ෆෙල් සුලිකුණාටුවෙන් මෙරටට එල්ල වී ඇති බලපෑම මේ වන විට ක්‍රමයෙන් පහව යන බවයි. කාලගුණික තත්ත්වය ගත්තම දැන් ක්‍රමයෙන් අඩු වෙලා බොහෝ විට අපි අපේක්ෂා කරන 25 26 වගේ දිනයන් වල තව වැඩි වීමක් තවදුරටත් ප්‍රකාශ කරන්න වෙනවා. දිවෙන වටා ගත්තම ගාල්ලේ සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා තියෙන වෙරළබඩ තීරයට ඔබ්බෙන් තියෙන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු තීරයත් මන්නාරමේ ඉඳන් කංකසන්තුරේ හරහා තිරුකුණාමලේ දක්වා තියෙන වෙරළබඩ තීරයට ඔබ්බෙන් තියෙන මුහුදු තීරවල රළුභාවයේ සහ සුළඟේ වේගය වැඩි වීම තවදුරටත් අපේක්ෂා කරනවා. මේ අතර අම්ෆන් සුලිකුණාටුවේ බලපෑමෙන් ගැඹුරු මුහුදේ ධීවර කටයුතු වල නිරතව සිටි මෙරට ධීවර යාත්‍රා 30ක් ඉන්දුනීසියානු මුහුදු ප්‍රදේශයේ බලා යාත්‍රා කරමින් තිබෙන බව ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශය පවසනවා. එම ධීවර යාත්‍රාවලට අවශ්‍ය ඉන්ධන සහ අනෙකුත් සහන රැගත් නෞක හමුදා යාත්‍රාවක්ද අද දින අදාළ ප්‍රදේශයට පිටත් කර යවා තිබෙනවා. අම්ෆන් සුලිකුණාටුවේ බලපෑම පහව යාමෙන් අනතුරුව මෙම ධීවර යාත්‍රා යලි මෙරටට රැගෙන එන බවයි නෞක හමුදාව පවසන්නේ. නව කොරෝනා වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ලබමින් සිටි තවත් 20 දෙනෙකු සුවය ලබා අද රෝහල් වලින් පිටව ගියා. ඒ අනුව මේ වන විට සුවය ලැබූ සමස්ත රෝගීන් සංඛ්‍යාව 604ක්. මේ අතර නව ආසාදිතයින් 17 දෙනෙකු අද දිනේ මෙරටින් වාර්තා වුණා. එම 17 දෙනා සමග මෙරටින් වාර්තා වන සමස්ත රෝගීන් සංඛ්‍යාව 1045ක් දක්වා ඉහළ ගියා. නව කොරෝනා වෛරසය ආසාදනය වී රෝහල් ගත කළ රෝගීන්ගෙන් දැනට ප්‍රතිකාර ලබන්නේ රෝගීන් 432 දෙනෙකු පමණයි. රෝගීන් 604 දෙනෙකු සුවය ලබා පිටව ගොස් තිබෙනවා. ඒ අනුව මියගිය රෝගීන් 9 දෙනාද ඇතුළුව මෙරටින් වාර්තා වන සමස්ත රෝගීන් සංඛ්‍යාව 1045ක්. තවත් රෝගීන් 139 දෙනෙකු සැකපිට වෛද්‍ය අධීක්ෂණය යටතේ පසුවනවා. අද දිනේදී හඳුනාගත් රෝගීන් 17 දෙනාගෙන් 2 දෙනෙකු හඳුනා ගැනුනේ මුලතිව් නිරෝධායන මධ්‍යස්ථානයේ වෙත යොමු කළ නාවික හමුදා සමාජිකයින් අතුරින්. සෙසු 15 දෙනාම ගිරාගම නිරෝධායන මධ්‍යස්ථානයෙන් හඳුනාගත් අතර ඔවුන් ඩුබායි සිට මෙරටට පැමිණි පිරිස අතර සිටි පුද්ගලයින්. පිට මේ අවස්ථාවේ නාවික හමුදා ආසාදනය පිළිබඳ ගැටලුව පමණයි තියෙන්නේ. වෙනත් ප්‍රදේශවල කිසිදු රෝගියෙක් වාර්තා වෙන්නේ නැහැ. පිට රටවල් වල ඉඳලා එන පිරිස අරනකොට ඒගොල්ලොත් ඇත්ත වශයෙන්ම ඒ අයගෙන් බෝවීමක් සිද්ධ වන්නේ නැහැ. නාවික හමුදාව තුලිනුත් පිටස්තර බෝවීමක් සිදුවන්නේ නැති බවට වග බලා ගැනීම සිද්ධ වෙනවා. ඉතින් මෙහිදී දැන් නාවික හමුදා රෝගී සංඛ්‍යාව 600කට අධික වෙලා තියෙනවා. මේ අත් වශයෙන්ම කනගාටුදායක තත්ත්වයක්. මේ සම්බන්ධයෙන් 4 දෙනෙක්ගේ විශේෂඥ කමිටුවක් පත් කළ අප
සභාපති ලෙස වෙත ලබා දීලා තියෙනවා. එම නිර්දේශ ඉතා තදින් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවය තියෙනවා. කෙසේ වෙතත් මේ වන විට එම නාවික හමුදා පොකුරද පාලනය කිරීමට පියවරගෙන ඇති බව සෞඛ්‍යාංශ සඳහන් කළා. ඒක ඇවිල්ලා එක පොකුරක් එක ක්ලස්ටර් එකක් ජනපදයක් වගේ එහෙම නැත්නම් දිස්ත්‍රික්කයක් වගේ කොටසක්. ඒක ගත්තාම උදාහරණයක් හැටියට අර ඉතාලියේ එහෙම නැත්නම් මහා බ්‍රිතාන්‍යය වගේ රටවල් වල සීමාවකින් තොරව ඒක පැතිරීමේ හා සමානයි. නමුත් ඒකෙන් කියන්නේ නැහැ අපේ රටත් ඉතාලියක් වෙනවයි කියන එක. නාවික හමුදා කඳවුර තුල පමණයි මේ දේ සිද්ධ වෙන්නේ. තවත් සති දෙකක් විතර යනකල් අපිට මේ වගේ රෝගීන් වාර්තා වීම සිද්ධ වේවි. ඊට පස්සේ ක්‍රමක්‍රමයෙන් අඩු වෙලා මේක අපිට ඉතාමත්ම සාර්ථකව පාලනය කරන්න පුළුවන් වෙනවා. මේ පිළිබඳව අද ස්වර්ණවාහිනී පත්තරේ වැඩසටහනට එක්වෙමින් නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතෙනන්ට් කමාන්ඩර් ඉසුරු සූරිය බණ්ඩාර මහතා මෙලෙස අදහස් පළ කළා. මේ වැලිසර කඳවුර ඇතුළත එක බට නිවාසයක නාවික හමුදා සෙබළුන් 50ක 60ක ප්‍රමාණයක් ඉඩකඩ ලබා දීලා තිබෙනවා. මේ අපේ විතරක් නෙවෙයි ඕනම හමුදාවක මේ ආකාරයට තමයි මේ සැලසුම් අපි සකස් කරලා තිබෙන්නේ. මේ හේතුව මත තමයි මූලික අවස්ථාවේදී මේ නාවික හමුදා සෙබළුන් අතර මේ රෝගය ව්‍යාප්ත වෙන්නේ. විශේෂයෙන්ම දැන් නාවික හමුදාව කොරෝනා මැඩලීම් මෙහෙයුම් වලට දායක වුණාට පසුව සුදුවැල්ලෙන් පටන් ගත්ත මෙහෙයුම නාගලන්විති දක්වා අපි රැගෙන පැමිණියා. ඒතර අපි අවධානම තක්සේරුවක් කරනවා මේ පුද්ගලයා නිදහසේ සැරිසරුවා නම් මේ ප්‍රදේශය තුල. ඔවුන්ගේ මේ රටේ ඉතා විශාල ප්‍රදේශයකට මේ ව්‍යසනය පැතිරෙන ඉදිරිපුණා. ඒ අවස්ථාවේදී තමයි නායක හමුදාව ආරක්ෂක අමාත්‍යාංශයේ උපදේශ පරිදි ගිහිල්ලා මේ මෙහෙම සිදු කළා මේ පිරිස අපි නිරෝධාන්ට යොමු කරන්නේ. මේ අතර තවදුරටත් සමාජය තුළ වෛරසය ආසාදනය වූ පුද්ගලයන් සිටි දැසා බලමින් අදත් ප්‍රදේශ කිහිපයකදීම PCR පරීක්ෂණ සිදු කෙරුණා. ඊයේ දිනේදී පමණක් PCR පරීක්ෂණ 1108ක් සිදු කර තිබුණා. එහෙත් එම පරීක්ෂණ වලින් කිසිදු රෝගියෙකු වාර්තා වී තිබුණේ නැහැ. සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ පසුගිය සති කිහිපය තුළදී බාහිරින් රෝගීන් වාර්තා නොවන බවයි. එමෙන්ම ඊයේ දිනේදී රෝගීන් 15 දෙනෙකු සුවය ලබා පිටව ගිය අතර අද දිනේදී තවත් රෝගීන් 20 දෙනෙකු සුවය ලබා රෝහල් වලින් පිටව ගියා. මේ අතර ඉන්දුනීසියාවේ ජකාර්තා අගනුවර රැඳී සිටි තවත් ශ්‍රී ලාංකිකයන් 109 දෙනෙකු අද මෙරටට රැගෙන ඒමට රජය පියවරගෙන තිබුණා. ඒ අනුව මේ වන විට විදේශයන්හි සිරවී සිටි ශ්‍රී ලාංකිකයන් 4500 දෙනෙකු මෙරටට ගෙන්වා ගැනීමට රජය කටයුතු කර ඇති බව අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍ය රමේෂ් පතිරණ මහතා සඳහන් කළා. ඔහු පැවසුවේ තවත් ශ්‍රී ලාංකිකයන් 41000ක් පමණ මෙරටට පැමිණීමේ අපේක්ෂාවෙන් රටවල් කිහිපයක රැඳී සිටින බවයි. එම පිරිස අද සිට ලබන 28 වෙනිදා දක්වා වූ කාල සීමාව තුළ මෙරටට ගෙන්වා ගැනීමට කටයුතු සූදානම් කර ඇති බවත් එහිදී අමාත්‍යවරයා සඳහන් කළා. මැයි 21 වන දින සිට ඉන්දුනීසියාවේ සිටින ශ්‍රමිකයන් රැගෙන එන්නටත් මැයි 23 වන දින සිට බංග්ලාදේශයේ අධි අවදානම් සහිත ශ්‍රී ලාංකිකයන් ඉවත් කිරීම සඳහා කටයුතු කරන්නටත් මැයි 22 වන දින රුසියාවේ සිටින ශ්‍රී ලාංකික සිසු සිසුවියන් ගෙන්වා ගැනීමටත් මැයි 26 වන දින කටාර් සිට ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් රැගෙන එන්නටත් මැයි 28 වන දින සිට බෙලරුස් සිටින සිසු සිසුවියන් රැගෙන එන්නටත් ඉන් පසුව ප්‍රමුඛතාවයේ මත මැද පෙරදිග සහ මාලදිවයිනේ සිටින ශ්‍රී ලාංකිකයන් ලංකාවට රැගෙන එන්නටත් අවශ්‍ය අනුමැතිය ලබා දීලා තිබෙනවා. ඊට අමතරව කෙටි කාලින වීසා ලබාගෙන විදේශවල රැඳී සිටින 11000ක පමණ පිරිසක් සිටිනවා විවිධ රටවල. ඒ පිරිසත් ලංකාවට ගෙන්වා ගැනීම සඳහා අවශ්‍ය කටයුතු සිදු කරනවා. ඒ සඳහා ශ්‍රී ලංකා රජය විශේෂ ගුවන් යාන යොමු කරන්නේ නැහැ. මේ අතර වෛරසය ආසාදනය වූ රෝගීන් කිහිප දෙනෙකු හඳුනා ගැනීමත් සමග එක්සත් අරාබි එමිරාජ්‍යයේ අබුඩාබිහි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයද තාවකාලිකව වසා දැමීමට පියවරගෙන තිබෙනවා. මේ අතර COVID-19 වෛරස මර්ධන කාර්යසාධන ක්‍රියාකාරී සමාලෝචන කමිටුව අද යලි රැස් වුණා. එහිදී වෛරසයෙන් ආරක්ෂා වීමට ගත යුතු ක්‍රියාමාර්ග ඇතුළත් නව සංඥා මාලාවක් හඳුන්වා දීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගත්තා. ඒ යටතේ දිවයින පුරා ජනතාව ගැවසෙන පොදු ස්ථාන, බස් නවතුම්පල, සුපිරි වෙළඳසැල් සහ කාර්යාල කේන්ද්‍ර කර ගනිමින් මෙම සංඥාපූර්ව සවි කිරීමට තීරණය කර තිබෙනවා. එමෙන්ම දැනට ක්‍රියාත්මක කෙරෙන සෞඛ්‍ය ආරක්ෂිත වැඩපිළිවෙල ඉදිරියේදීද ක්‍රියාත්මක කිරීම කෙරෙහි මෙහිදී අවධානය යොමුව තිබෙනවා. මේ අතර නව කොරෝනා වෛරසය පැතිර යාම වැළැක්වීමේ ක්‍රියාන්විතයේ නිරතව සිටින යුද හමුදා සමාජිකයින්ගේ ප්‍රයෝජනය වෙනුවෙන් විෂ බීජ හරණය කිරීමේ නව රථයක් නිර්මාණය කර තිබෙනවා. එම රථය නිර්මාණය කෙරුණේ ශ්‍රී ලංකා සංඥා බලකායේ විශ්‍රාමික මේජර් ජනරල් රේනුක රොවෙල් මහතා, 57 වන සේනාංකයේ සේනාධිපති මේජර් ජනරල් ප්‍රදීප් ද සිල්වා සහ අයන්මෑන් ප්‍රජා හදිසි ප්‍රතිචාර කණ්ඩායමේ නිර්මාතෘ එස්.එම්. චන්ද්‍රසෝම යන මහත්වරුන්ගේ මූලිකත්වයෙන් හෝමාගම ප්‍රදේශයේ ලැගුම්හලක රැඳී සිටි කාන්තාවක හදිසියේ රෝහල්ගත කිරීමට හෝමාගම සෞඛ්‍ය බලධාරීන් අද පියවර ගත්තා. පසුව සිදු කළ පරීක්ෂණවලදී අනාවරණය වූයේ අදාළ කාන්තාව ඊයේ රාත්‍රියේ මෙම රැගුම්හලට රැගෙන ආ පුද්ගලයා පලා ගොස් ඇති බවයි. හෝමාගම කැන්දලන්ද ප්‍රදේශයේ පිහිටි මේ ලැගුම්හලට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පිරිසක් සහ හෝමාගම පොලිසියේ පොලිස් නිලධාරීන් පිරිසක් පැමිණියේ මෙහි කොරෝනා ආසාදිත බවට සැක කෙරෙන කාන්තාවක් නවාතැන්ගෙන සිටින බවට ලැබුණු තොරතුරක් මතයි.
අදාළ කාන්තාව කිසියම් පුද්ගලයෙකු සමග ඊයේ පසුරුවේ මෙම ලැගුම්හලට පැමිණ තිබූ අතර කාන්තාවට සෙම් රෝග ලක්ෂණ පහළවීමත් සමග ඔහු පලා ගොස් තිබෙනවා. පොලිසිය මේ ලැගුම්හලේ සිදුකළ පරීක්ෂාවකදී අදාළ පුද්ගලයා දමා ගිය බෑගයක තිබී ඇඳුම් කිහිපයක් සහ ඔහුගේ ජාතික හැඳුනුම්පත පොලිසියට හමු වුණා. 1990 සුවසැරිය ගෙලන් රථයක්ද එම ස්ථානයට පැමිණියේ රෝග ලක්ෂණ පෙන්නුම් කළ කාන්තාව සෞඛ්‍ය ආරක්ෂිතව රෝහල වෙත රැගෙන යාම සඳහායි. පොලිසිය සිදු කළ මූලික විමර්ශනවලදී අනාවරණය වූයේ ලැගුම්හලේ හිමිකරුට නොදන්වා එහි සේවය කරන තරුණයා මෙම යුවලට නවාතැන් පහසුකම් ලබා දී ඇති බවයි. මේ කාමරේ සල්ලිවලට දුන්නේ නිකම් දුන්නේ. සල්ලිවලට දුන්නේ. සල්ලිවලට කාමර දෙන්නේ ඒකට අවසර අරගෙන තියෙනවද මේකෙන් පස්සේ? එයා පවුහින්ද දුන්නේ සල්ලි ගත්තා. සල්ලි දුන්නාට පස්සේ ගත්තා. 18 දුන්නේ. 1400ක් ගත්තා කියලා එවන්ස පොලිසියට කිව්වා. 1400ක් ගත්තා කියලා. ඔයා පාරේන කට්ටිය නිකන් කවු කියලා කාමර දෙනවද? වද්දුව ප්‍රදේශයේ පදිංචි 43 හැවිරිදි අදාළ කාන්තාවගේ කිසියම් රෝග ලක්ෂණ තත්වයකට ප්‍රතිකාර ලබා දීම සඳහා වෛද්‍යවරයෙකු හමුවට කැඳවාගෙන යන බව පවසමින් අදාළ පුද්ගලයා මෙම ස්ථානයට තමන්ව රැගෙන ආ බවයි කාන්තාව පොලිසියට පවසා ඇත්තේ. මෙම කාන්තාව රෝහල්ගත කිරීමට පියවර ගත්තා. අදාළ හෝටල් සේවකයා දින 14ක කාලයක් ලැගුම්හල තුළම නිරෝධායනය කිරීමට සෞඛ්‍ය බලධාරීන් කටයුතු කළා. ලැගුම්හලෙන් පැනගිය බවට සැක කරන පුද්ගලයා තිසාය හැවිරිදි මහනුවර ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා හෝමාගම පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා. This is Live at 8. තවත් දේශීය පුවත් කිහිපයක් දැන්. ඉහළ කොත්මලේ ජලාශයට පැන දිවි නසා ගැනීමට තැත් කළ තරුණියක බේරා ගැනීමට ඉදිරිපත් වූ ප්‍රදේශවාසී තරුණයෙකු අද දියේ ගිලී මිය ගියා. ඒ තලවකැලේ ප්‍රදේශයේදී. මෙම සිද්ධිය වාර්තා වී එම ස්ථානයට පැමිණි තලවකැලේ පොලිසියේ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා වහා දියට පැන තරුණිය බේරා ගැනීමට ක්‍රියා කළා. මහා වැස්සත් සමග මේ දවස්වල ඉහළ කොත්මලේ ජලාශයේ මහා ජලකඳක් ගලා බසිනවා. තරුණියක් මේ සැඩ පහරට හසුව ගසාගෙන යනව කියන ආරංචියට මෙතන වැඩ කරමින් සිටි රිස්වාන් දුවගෙන ඇවිත් ජලාශයට පැන්නේ අද පෙරවරුවේදී. ඔහු තරුණිය බේරා ගන්නා හැටි රූගත කරන්න අවට සිටි අය සිය ජංගම දුරකථනවල කැමරා ක්‍රියාත්මක කළා. සමහරු ගොඩ සිට උපදෙස් දුන්නා. ඒත් ඒ සියල්ලන්ගේ බලාපොරොත්තු සුන් කරමින් රිස්වාන් ගම් පතුලේ සැඟවුණා. ගෑල්ලමේ පැන්නා. ගෑල්ලමේ පැන්න පස්සේ උඩ පාවි හිටියා. කොල්ලෙක් ආවිලා පැන්න කෙල්ලව බේරගන්න. එතකොට කෙල්ල කොල්ලව වදා ගත්තා. කොල්ල අතුලට ගියා. පාරේ ගොඩට ගිහලා ආයේ අතට ගියා ඉතින් සායන්න ගිහලා මේ අතරේ මේ ගැන තලවාකැලේ පොලිසියේ ප්‍රධාන පොලිස් පරීක්ෂක රුවන් ප්‍රනාන්දු මහතාටත් ආරංචි වුණා. ඔහු වහා පැමිණ දියට බැස තරුණිය වෙත ගියේ ආරක්ෂිත උපාංගයන්ද සමගයි. ඒ අනුව තරුණිය ගොඩට ගෙනීමට ඔහුට හැකි වුණා. ඒත් ඒ සතුට විඳින්න කාටවත් බැරි වුණේ ඇය වෙනුවෙන් දියට බට රිස්වාන්ගේ අතුරුදන්වීම නිසයි. තමන් විසින් සිදු කළ වික්‍රමය ගැන තලවකැලේ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා මෙලෙස අදහස් පළ කළා. ඉහළ කොත්මලේ වේල්ලට කාන්තාවක් පැනපු බවට තොරතුරක් ලැබුණා. අනතුරුව අපි මේ ස්ථානට ගියාම මෙම කාන්තාව බේරා ගැනීමට උත්සාහයක් දරලා තිබුණා තවත් තරුණයෙක්. නමුත් ඒ තරුණයා දී යටට ගිහිලා තිබුණා. මේ අනතුරුව 200ක් විතර එතන හිටියා. නමුත් කවුරුත් ඉදිරිපත් දුන්නේ නැහැ මේ කාන්තාව බේරා ගැනීම සම්බන්ධව. පසුව මේ මමත් මගේ පොලිස් කොස්තාපල්වරයෙක් රූබන් කියලා අපි දෙන්න දියට පැනලා මේ කාන්තාව බේරා ගැනීම සිදු කළා. මේ අතර දියේ ගිලී අතුරුදන්ව සිටි තරුණයාගේ සිරුර අද සවස් වරුවේ සොයා ගැනීමට ප්‍රදේශවාසීන්ට හැකි වුණා.
ජුනි මස 20 වෙනිදා මහමැතිවරණයේ පැවැත්වීම සඳහා නිකුත් කර ඇති ගැසට් නිවේදනය සහ පාර්ලිමේන්තුව විසිරුවා හරිමින් නිකුත් කර ඇති ගැසට් නිවේදනය බල රහිත කරන්න ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් අද සිව්වන දිනයටත් සලකා බැලුණා. මැතිවරණ දිනේ කල් දැමූ පමණින් පාර්ලිමේන්තුව විසිරුවා හරිමින් ජනාධිපතිවරයා විසින් නිකුත් කළ ගැසට් නිවේදනය බල රහිත නොවන බවයි ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ වගඋත්තරකාර පාර්ශවය එහිදී අවධාරණය කළේ. මහමැතිවරණය ජූනි මස 20 වෙනිදා පැවැත්වීමට මැතිවරණ කොමිෂන් සභාව නිකුත් කර ඇති ගැසට් නිවේදනය සහ පාර්ලිමේන්තුව විසිරුවා හරිමින් ජනාධිපතිවරයා නිකුත් කර ඇති ගැසට් නිවේදනය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදනවලට පටහැනි බවට ප්‍රකාශයට පත් කරනු ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් වූ පෙත්සම් අද දින සලකා බැලුණේ සිව්වන දිනටයි. එය අනුව අද දිනේත් පෙත්සම් සලකා බැලීම සිදු වුණේ අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනික අලුවිහාරේ, සිසිරද ආබ්රු, ප්‍රියන්ත ජයවර්ධන, විජිත් මලල්ගොඩ යන මහතුරුන්ගෙන් සමන්විත පංචපුද්ගල විනිසුරු මඩුල්ල හමුවෙයි. මෙම පෙත්සම්වල වගඋත්තරකරුවෙකු ලෙස නම් කර සිටින ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා වෙනුවෙන් අද දිනේදී ජනාධිපති නීතිඥ රොමේෂ් සිල්වා මහතා අධිකරණය හමුවේ කරුණු ඉදිරිපත් කළා. එහිදී ජනාධිපති නීතිඥවරයා කියා සිටියේ මෙම පෙත්සම් තුළ කිසිදු නීතිමය පදනමක් නොමැති බැවින් ඒවා විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කළ යුතු බවයි. ජනාධිපතිවරයා විසින් ඉකුත් මාර්තු මාස 2 වෙනිදා පාර්ලිමේන්තුව විසිරුවා හැරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදනවලට අනුව සිදු කර ඇති බවත් එය අභියෝගයට ලක් කළ නොහැකි බවත් ජනාධිපති නීතිඥ රොමේෂ් සිල්වා මහතා පෙන්වා දුන්නා. ඔහු වැඩිදුරටත් පැවසුවේ පාර්ලිමේන්තුව විසිරුවා හැරීමේ ගැසට් නිවේදනය තුලින් මහමැතිවරණය පැවැත්වෙන දිනය ජනාධිපතිවරයා විසින් නිවේදනය කළද පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 24/3 වගන්තිය අනුව එම මැතිවරණ දිනය වෙනස් කිරීමට හෝ කල් දැමීමට ස්වාධීන මැතිවරණ කොමිසමට බලය හිමි වන බවයි. එසේ නියම කරන දිනට මැතිවරණය නොපවත්වා එය කල් දැමීම තුලින් පාර්ලිමේන්තුව විසිරුවා හරිමින් ජනාධිපතිවරයා විසින් නිකුත් කළ ගැසට් නිවේදනය බල රහිත වීමක් සිදු නොවන බවයි ජනාධිපති නීතිඥවරයා පෙන්වා දුන්නේ. කොරෝනා වසංගතය හමුවේ මැතිවරණයේ කල් දැමීම සුදුසු නොවන බව පෙන්වා දුන් ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා සඳහන් කළේ කිසියම් සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයක් සකස් කොට ඒ යටතේ මැතිවරණය පැවැත්වීමට මැතිවරණ කොමිසමට හැකි බවයි. මේ වන විට මහමැතිවරණය සඳහා නාම යෝජනා බහරගෙන අවසන් කර ඇති බව පෙන්වා දුන් රොමේෂ් ද සිල්වා මහතා මැතිවරණයක් පැවැත්වීමට මැතිවරණ කොමිසම ඊයේ දිනේ දින 70ක් 80ක් ඉල්ලා සිටීම ගැටලු සහගත බව පෙන්වා දුන්නා. එමෙන්ම මැතිවරණ කොමිසමේ සමාජිකින් දෙදෙනෙකු එක් අදහසකුත් තවත් සමාජිකයෙකු ඊට වඩා විකල්ප අදහසකුත් අධිකරණය හමුවේ ඉදිරිපත් කිරීම හේතුවෙන් මේ වන විට සංකීර්ණ තත්ත්වයක් නිර්මාණය වී ඇති බව පෙන්වා දුන් රොමේෂ් ද සිල්වා මහතා ප්‍රශ්න කළේ මෙවැනි කොමසාරිස්වරුන්ගෙන් සමන්විත කමිටුවක් ස්වාධීන කොමිසමක් වන්නේ කෙසේද යන්නයි. එමෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව පාර්ලිමේන්තුව විසිරුවා හැරීමෙන් අනතුරුව නව පාර්ලිමේන්තුවක් පත්වී මාස 3ක කාලයක් ගතවනතුරු ඒකාබද්ධ අරමුදලෙන් මුදල් රජයේ කටයුතු සඳහා වැය කිරීමට ජනාධිපතිවරයාට ව්‍යවස්ථාවෙන්ම බලය හිමි වන බවත් ජනාධිපති නීතිඥවරයා පෙන්වා දුන්නා. ඊට විසිරුවා හරින ලද පාර්ලිමේන්තුවේ අනුමැතියක් ලබා ගැනීමට අවශ්‍ය නොවන බවයි නීතිඥවරයා අවධාරණය කළේ. පෙත්සම පිළිබඳව වැඩිදුර කරුණු සලකා බැලීම හෙට දක්වා කල් තැබුණා. තවදුරටත් ඉලෙක්ෂන්ස් කමිෂන් සභාපති මට උපදෙස් දීලා තියෙනවා දවස් 60ක් ඇතුළත ඡන්දය තියන්න පුළුවන් කියලා. සෞඛ්‍ය අධ්‍යක්ෂකගේ උපදෙස් මත මැතිවරණ කමිෂතුමාට මෙම නියෝගය අධීක්ෂණයක් ලැබෙන අවස්ථාවේ සිට දවස් 60යි අවශ්‍ය බව කියා සිටියා. මේ මැතිවරණ කොමිසම අද බෙදිලා වෙන්විලා මේ කරන විකාර ස්වරූපී ක්‍රියාවලිය අපි ඉතාමත් තරයේ ලෙස ප්‍රතික්ෂේප කරා. මොකද ඒක තමන්ට බලය තියෙද්දි තමන්ගේ බලය ක්‍රියාත්මක නොකර ඔහේ පාඩුවේ ඉන්න ස්වරූපයක් තමයි පේන්න තියෙන්නේ. ජල සහ විදුලි බිල්පත් ගෙවීමේදී ජනතාවට 50%ක වට්ටමක් ලබා දිය යුතු බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරිකා මහතා ප්‍රකාශ කරනවා. මේ අතර හිටපු අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතා පවසන්නේ රජයේ රුපියල් 5000ක දීමනාවද ලබා දුන්නේ ඉතා අපහසුවෙන් බවයි. අපි රුපියල් 5000 දීමනාව දුන්නේ සාම අපහසුවෙන්. විපක්ෂය නම් කියනවා මේ අපි එකතු කරාගත්ත සල්ලි අපේ මුදල් තිබුණා භාණ්ඩගාරේ ඒවා තමයි අපි බෙදා හරින්නේ ජනතාවට කියලා. මේ භාණ්ඩගාරේ සල්ලි තිබුණේ නැහැ. ජල බිල් පතටයි විදුලි බිල් පතටයි 50%ක ඩිස්කවුන්ට් එකක් දෙන්න බැරි නම් මාස 6ක සහන කාලයක් ලබා දෙන්න. ආණ්ඩුව බලන්නේ මොකද්ද? මේකෙන් ගේමක් ගහලා මාකටිං කැම්පේන් එකක් කරන්නේ කොහොමද කියලා. ගොවියට අවම වශයෙන් 50ක් ලැබෙනවා. එදා මේගොල්ලෝ වී ගත්තේ රුපියල් 30යි. 30ට වී ගත්තා. ඒ විතරක් නෙමෙයි. එදා කෘෂිකර්ම ඇමතිවරයා විදියට පී හැරිසන් මහත්මයා ඉන්නකොට මේ වී ටික රුපියල් 24ටත් වික්කා. අද මිනිස්සුන්ට ආණ්ඩුව කියන විදිහේ හාල් නෑ කොහෙවත් ගන්න. මං අහනවා අද මේ හැමතැනම ගිහිල්ලා ඇහුවොත් රුපියල් 98ට හාල් තියෙනවද කියලා අහනවා. රුපියල් 90ට කැකුළු තියෙනවද කියලා ප්‍රශ්නෙත් තියෙනවා.
125 කීරි සම්බ තමයි රටේ හැමතැනම තියෙන්නේ. රුපියල් 5000ක සොච්චමක් දීලා ආණ්ඩුව චූන් වෙනකොට දැන් කියනවා 125 ගානේ කීරි සම්බ කාපල්ලා කියන තත්වයක් තමයි අද උදා වෙලා තියෙන්නේ. අපි දන්නවා පහුගිය ටිකේ හැමෝටම බැරිකම් තිබුණා. හැමෝටම පුළුවන් මිනිස්සුන්ටත් බැරි වුණා. ඒ නිසා මෙහිදී ගන්න කිසිම උත්තරයක් අපි හිතුවේ නැහැ දේශපාලනිකව. බැරිකම් වලට පක්ෂ ලාංඡන හෝ වර්ණ හදපු නැති නිසායි රටේ මිනිස්සු ලක්ෂ 75කට රුපියල් 5000 ගානේ දෙන්න ගත්තේ. අපි දැක්කා එක්සත් ජාතික පක්ෂයේ එහෙම නැත්නම් විවිධ මතදරන මිනිස්සු අත් දෙකෙන් මේ රුපියල් 5000 අරගෙන යනකොට අපි හුරේ දැම්මේ නෑ ආණ්ඩුවට ජය වේවා කිව්වේ නෑ රටට ජය වේවා කිව්වේ. බැරි මිනිස්සුන්ට හොඳක් වේවා කියලා කිව්වේ. 69 ලක්ෂය ගැන පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. ඒ 69 ලක්ෂය විශාල විශ්වාසයක් ගෞරවයක් තිබ්බා. අද විදේශ රැකියාව කරන මිනිස්සුන්ට විදේශ රැකියාව නැහැ. ලංකාවට එන්න විදියක් නැහැ යාපෝට් වහලා. ඒ මිනිසුන්ගේ දරුවෝ විශාල අකරතැබ්බ කණ්ඩ බොන්න නැහැ. රටින් සල්ලි එන්නේ නැහැ. රටේ ඉන්න තාත්තා අම්මා හම්බු කරන පඩිය ගෙදරට එන්නේ නැහැ. මේ සියලු දේවල් ගැන හිතන්න තාම මාස 6යි. මේ මාස 6ට මෙච්චර අර්බුදයි. දැන් මේ මැතිවරණ කොමසාරිස්වරයාම ඊයේ උසාවියට කියනවා මැතිවරණයේ තියන්න බැරි මේ සෞඛ්‍ය ප්‍රශ්න නිසා කියලා. එතුමාම ඊයේ තව පැත්තකින් කියනවා දැන් මේ ප්‍රශ්නේ නිසා ජනතාව සාමාන්‍යයෙන් කටයුතු කරන නිසා 5000 දෙන්න එපා කියලා. මේ කතා දෙක මොකක්ද කියලා අපට තේරෙන්නේ නැහැ. මේ එතුමාගේ කතාවක්ද එහෙම නැත්නම් විපක්ෂයේ කතාවක්ද කියලා. විපක්ෂයේ මුල ඉඳන්ම කිව්වා මේ රුපියල් 5000 දෙන එකේ ඇද හොය හිටියා. මාරික්කා මන්ත්‍රීතුමා ඇතුළු කට්ටිය නැවතත් එක්සත් ජාතික පක්ෂයට එයි කියලා අපි හිතනවා. අපි ඒගොල්ලන් එනවනම් ඉතාමත් ඕනෑකමින් උනන්දුවෙන් ආදරෙන් සහෝදරයෝ හැටියට ආයෙත් පිළිගන්නවා. ඔබතුමාගේ ගෙදර ඔබතුමාගේ මල්ලිට තියන්න පුළුවන් ඉස්සරහම පැමිණෙන්නේ. එතුමාත් ඉන්නේ අනිත් පැත්තේ ජාතික ලැයිස්තුවේ ගාමිණී දිසානායක මැතිතුමාගේ පුතා වෙලා 10 වෙනි තැනට ඉන්නේ. නමුත් එතුමාව 10 වෙනි තැනට දාලා දෙනවා. අපි එක්සත් ජාතික පක්ෂය එතුමාට බදුල්ල දිස්ත්‍රික් නායකත්වයක් දෙන්න අපි උත්සාහ කරා. නමුත් එතුමා ඒක ප්‍රතික්ෂේප කරා. වෙන මගේ අප්පච්චි ගාමිණී දිසානායක මැතිතුමා එක්සත් ජාතික පක්ෂයෙන් ගිහිල්ලා එතුළත් මුදලි මහත්තයත් එක්ක නැවතත් එක්සත් ජාතික පක්ෂයේ ඡන්ද විශාල ප්‍රමාණයක් කඩන්න බැරි වුණා. එතුමා නැවතත් රුපියල් 5 සමාජිකත්වය බීබී විජේතුංග නායකතුමාගෙන් අරගෙන එක්සත් ජාතික පක්ෂයට සාමාන්‍ය සමාජිකයෙක් හැටියට ඇතුල් වුණා. ඉතින් මහින්ද දිසානායක මගේ සහෝදරයාත් මම හිතන්නේ ඒක පූර්වාදර්ශයක් හැටියට ගත යුතුයි. COVID-19 වෛරසය පැතිරීම අතර සමග ආදායම් මාර්ග අහිමි වූවන්ට ලබා දුන් රුපියල් 5000 දීමනාව ලබන මාසයේ සිට අත්හිටුවීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙනවා. එය දේශපාලන ව්‍යාපෘතියක් බවට පත්විය හැකි බවට මැතිවරණ කොමිෂන් සභාව කළ දැනුම් දීම මත මේ පියවරගත් බව අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කෙරුණා. COVID-19 වෛරසය පැතිරයා මත සමග දෛනික ආදායම් අහිමි වූ පවුල් වෙත රුපියල් 5000ක දීමනාවක් ලබාදීමට රජය තීරණය කළා. ඒ අනුව අප්‍රියල් මාසයේදී එය දිවයින පුරා විසිරී සිටින දෛනිකව ආදායම් අහිමි වූ පවුල් වෙත බෙදා දෙනු ලැබුවා. ඒ අනුව රුපියල් මිලියන 25,000 අතර මුදලක් වැය වූ බව වාර්තා වුණා. කෙසේ වෙතත් ජුනි මාසයේදී රුපියල් 5000 දීමනාව ගෙවීම සම්බන්ධයෙන් යලි සලකා බලන ලෙස මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා විසින් ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා වෙත ලිපියක් යොමු කර තිබුණා. රුපියල් 5000 දීමනාව ආණ්ඩුවේ දේශපාලන පක්ෂ ප්‍රවර්ධනය කිරීමක් ලෙස ක්‍රියාත්මක වන බවට දිගින් දිගටම පැමිණිලි ලැබෙමින් පවතින බවද මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා විල් සංවිධාන පමණක් නොව මැතිවරණයට තරඟ කරන දේශපාලන පක්ෂවල ලේකම්වරුන්ගෙන්ද මෙය දේශපාලන ස්වරූපයක් ගෙන ඇති බවට චෝදනා එල්ල වෙමින් තිබෙන බවත් එබැවින් මෙම මුල්‍ය ආධාරය ගෙවීම කිසිදු ආකාරයක දේශපාලන ව්‍යාපෘතියක් නොවන බවට වගබලාගත යුතු බවත් මැතිවරණ කොමිසමේ සභාපතිවරයා යවූ ලිපියේ සඳහන්. මැතිවරණ කොමිසමේ සභාපතිවරයා සිය ලිපිය අවසන් කරන්නේ ප්‍රාදේශීය දේශපාලනඥයින් ඒ සඳහා සහභාගී නොකරගන්නා ලෙසද ඉල්ලීමක් කරමින්. මේ පිළිබඳව අද උදෑසන ස්වර්ණවාහිනී පත්තරේ වැඩසටහනින්ද මැතිවරණ කොමිසමේ සභාපතිවරයාගෙන් විමසා සිටියා. ජූනි මාසයට 5000 ලබාදීමට මැතිවරණ කොමිසමේ කතාවක් තීරණයක් හරස් වෙලා තියෙනවා කියලා තමයි අද වාර්තා වෙන්නේ. කිසිම හරස්වීමක් නැහැ. මැතිවරණ කමිෂන් සභාවෙන් කියලා තියෙන්නේ මේක බෙදීමේදී දේශපාලන මැදිහත්වීම් තුනයි කියලා දේශපාලන පක්ෂ ලේකම්වරු සිවිල් සංවිධාන පුද්ගලයෝ අපට ෆැමිලි කරලා තියෙනවා. ඒ ගැන සොයා බලන්න. ඊළඟට දැන් රට සාමාන්‍ය තත්ත්වයට පත් වෙලා නම් සමහර අයගේ ආදායම් මාර්ග රැකියා කරන්න පුළුවන් තත්ත්වයට ඇවිල්ලා තියෙනවා නම් ඒක දෙන්න ඕනද නැත්ද කියන එක සලකා බලන්න කියලා අපි කියලා තියෙනවා. අපි කියලා තියෙන්නේ සලකා බලන්න. මොකද දෙන්න කියලා අපෙන් ඇහුවෙත් නැහැ. අපි දෙන්න එපා කියලාත් නැහැ. හැබැයි වැදගත්ම කරුණක් කියලා තියෙනවා. මේ වැඩසටහනට ප්‍රාදේශීය හෝ ග්‍රාමීය දේශපාලනඥයන් සහභාගී කරවා ගැනීමෙන් වළකින්න කියලා. මේ අතර අද කැබිනට් මාධ්‍ය හමුවේදීද මාධ්‍යවේදීන් මේ පිළිබඳව ප්‍රශ්න කළා.
මේ අනුව ඊයේ කැබිනට් මණ්ඩලයේදී කතා කළේ අපි දැන් මොනතරම් සත්භාවයෙන් කළත් මැතිවරණ කොමිසමට කියන්න පුළුවන් මේ දේශපාලන ව්‍යාපෘතිය. ඒ නිසා මැතිවරණ කොමිසමේ නියෝග වලට අපි ගරු කරන්න ඕනේ රජයක් වශයෙන් සහ පුරවැසියෝ වශයෙන් අපි ඒ ගරු කිරීම මීට පෙරත් කරලා තියෙනවා. මැතිවරණ කොමිසමේ නියෝගයට ගරු කරමින් ජුනි මාසයේදී මේ පන්දායේ දීමනාව ගෙවීමට නොහැකි වන තත්ත්වයක් උද්ගත වෙලා තියෙන බව කැබිනට් මණ්ඩලයේ විසින් දැනුම් දෙන ලෙස අපිට දැනුම් දුන්නා. මේක එක්තරා විදියක මේ යම්කිසි ප්‍රශ්නයක් තියෙනවා මේ දේශපාලනීකරණයක් වෙලා තියෙනවා කියන එක පිළිගැනීමක්. ඒ පිළිගැනීමට මේක නාට්ටුවේ. දේශපාලන ව්‍යාපෘතියක් වශයෙන් මේ 5000 ලබා දුන්නයි කියන එක සාධාරණ නෑනේ. අපි දේශපාලන වශයෙන් කිසිම තැනකට මේ ප්‍රතිලාභ ලබා දෙන තැන් වලට අපි ගිහිල්ලා නැහැ. අප කාටත් ජීවිතයේ බොහෝ කඩයිම් පිළිබඳව යන්තමට හෝ මතකයක් ඉතිරි වුවද උපත හෝ විපත සිදුවන්නේ අප කිසිවෙකුගේ අනුදැනුමකින් තොරවයි. එහෙත් තමන් බොහොමදානය කළ ස්ථානය තමන්ටම දැකගත හැකි වන්නේ නම් එය කෙතරම් දුලබ සිදුවීමක්ද. එවැනි වෙනස්ම ආකාරයක තොරතුරක් අපට වාර්තා වුණේ මීගොඩ ප්‍රදේශයෙන්. මීගොඩ දිමුතු උයන ප්‍රදේශයේ පදිංචි කේඩී දන්දිරිස් පෙරේරා නොහොත් කළුතර මාමා 79 හැවිරිදි සයදරුපියෙක්. දිවයිනේ විවිධ ප්‍රදේශවල රැකියාවන් කළ දන්දිරිස් ගැන අවාසනාවන්ත තොරතුරක් නිවැසියන් දැනගන්නේ පසුගිය අප්‍රේල් 15 වෙනිදායි. පොලිසියෙන් ආවා. ඔයාගෙන ආවේ කළුතර මාමා කෙනෙක් කෙනා ඉන්නේ මේ ගෙදරද කියලා. ඉතින් අපි කිව්වා ඔව් කියලා. තාත්තගේ ෆොටෝ එකක් පෙන්නන්න කලබල වෙන්නේ නැද්ද කියලා ඇහුවා. කොහොම නැහැ කියලා. ඊට පස්සේ තාත්තා මෙහෙම වැටිලා ඉන්නවා ඇස් දෙකත් ඔන්න උඩට අරගෙන අපි කෑ ගාගෙන තාත්තේ කියලා මේ වුණා. තාත්තලා තමයි මොචරිටි ගිහලා ඊයාගේ මිනිහගෙන ආවේ පරීක්ෂණ කරලා. එතන මිනිහගෙන ආව මුළු ගමක්ම ආවා. එයාගේ ඥාතීන්දලා ආවා. ගෙදර පැය 24යි මිනිහ තිබ්බේ. ඊට වැඩි වෙලා තියන්න බෑ කිව්වා. රිය අනතුරකට ලක්ව මියගිය බව කියූ දන්දිරිස්ගේ දේහය අප්‍රේල් 17 වෙනිදා නිවසට රැගෙන ආ අතර ඊට පසුදින ඔහුගේ අවසන් කටයුතු සිදු කෙරුණේ මීගොඩ පොදු සුසාන භූමියේදී. එහෙත් ඊට මාසයකුත් දවස් 3කට පසු ඥාතීන්ට සිදු වූයේ කිසි විටක බලාපොරොත්තු නොවූ අත්දැකීමක් විඳ ගැනීමටයි. අපි මෙතන ඉඳගෙන කතා කර කර හිටියා ට්‍රිවිල් එකක් ආවම මේ දුව ගිහලා බබත් එක්ක ගේට්ටුව ඇරියා. ඇරිය ගමන් අම්මේ 100 කියලා කිව්වා. 100 කියපු කාර අපි ඔක්කොම ගාලට පාටම දිව්වා අපි. කට්ටිය බය වෙලා. මේ මිනිස්සු ඔක්කොම ආව දුවගෙන. විශ්වාස කරේ නෑ මිනිස්සු මේම කොනිටලා බැලුවා. ඉතින් අපිට විශ්වාස කරන්න බැරි වුණා. මම ගෙදර ගද්දලා මම කකුල් බීත් අහන්න බලන්න. එයායිලා මේ දොරටු නැගලා ගිටාවට පස්සේ ගේ හැදුවන්න පටන් ගත්තා බය. මේ වල්ලෝ මිනිහ ඇවිල්ලා. ඊට පස්සේ සමහරක් ඇවිල්ලා කොනිටනවා. දාගන්න බැරුව ගිහිල්ලා මම ළඟට ගිහිල්ලා අත ගාලා බැලුවා මූණ. සීයේ මේ ඔයා කොයිද හිටියේ කියලා. ඊට පස්සේ කතා කළකෝ මහත්තයගේ ගෙදරක වැඩ කියලා. මේ දුර්ලභ අත්දැකීමට මුහුණ දුන් දන්දිරිස් නම් කියන්නේ ඇඳරි නීතිය නිසා පෙබරවාරි මාසයෙන් පසු නැවත නිවසට පැමිණීමට Tamanට නොහැකි වූ බවයි. පෙබරවාරි මාසේ 6ක බේත් ගත්තා. බේත් අරගෙන මෙහෙට ගෙදෙට්ට ඇවිල්ලා ගියා. ඒගොල්ලන්ට වියදමට සල්ලි දීලා මං ගියේ. ඊට පස්සේ ඉන්න හම්බුන්නේ නැහැ කෝපි මේ ආමුණා. ඊට පස්සේ ඉතින් වියදමයි ආවේ. හැබැයි මේ මැරිච් එකවත් මං වගේමයි. මේ සිදුවීමෙන් අන්ධ මන්ද වී සිටින හැම කෙනෙකුම කළුතර මාමා සහ මියගිය පුද්ගලයා රූපෙන් එක හා සමාන බවයි පවසන්නේ. කෙසේ වෙතත් සිද්ධ වුණු දේ පිළිබඳව දන්දිරිස් තුළ ඇත්තේ වචනවලට පෙරලිය නොහැකි වෙනස්ම විදිහේ හැඟීමක්. මොකද හිතුනේ ඒක තමන්ගේ මලගිය ගත්තා කියලා කිව්වහම. දුක හිතලා කති සන්තෝෂ. දෙයියනේ මං හිතන මේ ලෝකෙම තමන් වාලව තනක් දැකලා ආපු එකම මිනිස්සු මං විතරයි. මේ අතර පැය 24ක් ඇතුළත ලොව පුරා වැඩිම COVID-19 ආසාදිතයින් සංඛ්‍යාවක් ලෙස රෝගීන් ලක්ෂයක් වාර්තා වූ දිනය බවට ඊයේ දිනය පත් වූ බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා. ඒ සමගින් ලයිව් එට් තුලින් අදට සමුගන්නවා. මම නදීක කරුණානායක. මම චවිකා ගුණසේකර. සුබ රාත්‍රියක්.